සුබ දවසක් වේවා ආදරණීය දුවල පුතාලා හැමෝටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පද්ධති සංකල්පය ගැන. 12 ශ්‍රේණියේ භෞතික භූගෝල විද්‍යාව පාඩමක් තමයි බවුම් පද්ධතියේ පාඩම. එතකොට මේ පාඩමේ මුලින්ම අපි කතා කරනවා පද්ධති සංකල්පය ගැන. මම මුලින්ම මතක් කරන්නම් ඔයාලට ඔයගොල්ලන්ට පුළුවන් දිගටම මම දාන වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් තිබුණොත් ඒවා කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේක share කරන්න. හරි. එතකොට අපි පද්ධති සංකල්පය භාවිතා කරනවා විවිධ විෂයන් වල. ඒ කියන්නේ පද්ධති සංකල්පය කියලා කියන්නේ භූගෝල විද්‍යාවට විතරක් ආවේනික වෙච්ච සංකල්පයක් නෙවෙයි. එතකොට පද්ධති සංකල්ප විවිධ විෂයන් වල භාවිතා කරනවා. මේ විෂයන් වල තියෙන සමහර සංකීර්ණ කොටස් විස්තර කරන්න පැහැදිලි කරන්න. ඉතින් භූගෝල විද්‍යාවෙත් පද්ධති සංකල්පය භාවිතා වෙනවා. බැලුවොත් එම් පද්ධති කීපයක් සාමාන්‍ය ලෝකේ අපි කතා බහ කරන පද්ධති කීපයක් අපි බැලුවොත් එහෙම මේ තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය එක්ක. ඊළඟට මේ තියෙන්නේ මාර්ග පද්ධතියක් නැත්නම් අපි කියමු ප්‍රවාහන පද්ධතියක් කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ ජල වහන පද්ධතියක්. ඉතින් මේ වගේ අපි විවිධ අවස්ථාවල මේ පද්ධති කියන වචනේ භාවිතා කරනවා සාමාන්‍ය ජීවිතයේදී පවා. මොකද්ද මේ පද්ධතිය කියලා කියන්නේ? මම මේක සරලව තේරුම් ගන්න උත්සාහ කරන්නම්. අපි බැලුවොත් එහෙම පොඩ්ඩක් මේ තියෙන්නේ මම අර මුලින් දැපු විදිහට මේ තියෙන්නේ මාර්ග පද්ධතිය. එතකොට මේ මාර්ග පද්ධතිය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක බැලුවොත් අපිට පද්ධතියක් කියන එක තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතනවා. බැලුවොත් එහෙම මේ තියෙන්නේ එක මාර්ගය. මේ තියෙන්නේ එක පාරක්. දැන් මේ එක මාර්ගයකට අපිට කියන්න බෑ මාර්ග පද්ධතියක් කියලා. හරිද? එතකොට අපිට හැබැයි මේ මාර්ගය මෙන්න මෙහෙම සකස් වුණොත් එහෙම අපිට මේක මාර්ග පද්ධතියක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ තනි මාර්ගයකට මාර්ග පද්ධතියක් කියලා කියන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒ තනි මාර්ගයට තවත් ප්‍රධාන මාර්ග, අප්‍රධාන මාර්ග, ඒ වගේම තමයි තව ඕනනම් පාලම්, බෝක්කු, බස් නැවතුම්පළවල්, මාර්ග සංඥා මේ වගේ තවත් දේවල් එකතු වුණාට පස්සේ අපිට පුළුවන් කියන්නේ මේක මාර්ග පද්ධතියක් කියලා. මේ එකතු වෙන දේවල් වලට අපි නමක් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් සංරචක කියලා. එතකොට මේ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ සංරචක සමූහයක් එකතු වෙලා. එතකොට සාමාන්‍යයෙන් අපි මුලින්ම මතක තියාගමු පද්ධතියක් කියලා කියන්නේ සංරචක සමූහයක එකතුවක්. හරි. එතකොට අපි මේ කියන අදහසත් එක්ක අපි පද්ධති නිර්වචනය කරගන්න උත්සාහ කරමු. මොකද්ද මේ පද්ධතියක් කියලා කියන්නේ කියලා පිළිගත්ත නිර්වචන කීපයක් ඇසුරු කරගෙන. මම මුලින්ම ඉදිරිපත් කරන නිර්වචනයක් පද්ධතියක් යනු සංරචක රාශියක් එකිනෙකට සම්බන්ධතාවයෙන් යුතුව නිශ්චිත සීමාවක් තුළ ක්‍රියාත්මක කරන ව්‍යුහයක්. දැන් අපි සංරචක කියන එක දන්නවා. එතකොට මේකෙන් කියවෙන්නේ පද්ධතියක් කියලා කියන සංරචක රාශියක්. හැබැයි මේ සංරචක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේවා ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි සීමාවක් තුළ. මම මේක මෙන්න මේ රූපයෙන් පෙන්වුවොත් එහෙම මේ කියන්නේ සංරචක රාශියක් තියෙනවා. ඒවා එකිනෙකට සම්බන්ධතාවයක් තියෙන බව පේනවා. ඒ වගේම මේ ක්‍රියාවලියක් තියෙනවා, ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හැබැයි මේ ක්‍රියාකාරීත්වය යම්කිසි සීමාවක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි මුලින් කතා කරා ආහාර ජීර්ණ පද්ධතිය ගැන. ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි සීමාවක් තුළ. ඒකේ තියෙන අවයව සංරචක තියෙන ඒවා එකිනෙකට සම්බන්ධයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ සීමාවක් ඇතුලේ. නේද? ආහාර ජීර්ණ පද්ධතිය අපි අත්වල කොළවල නැහැ. ඒක යම් කිසි සීමාවකින් අවසාන වෙනවා. හරි. ඒ වගේ තමයි හැම පද්ධතියක්ම සංරචක රාශියක් එකිනෙකට සම්බන්ධතාවයෙන් යුතුව නිශ්චිත සීමාවක් තුළ ක්‍රියාත්මක වෙන ව්‍යුහයක් විදිහට නිර්වචනය කරන්න පුළුවන්කම තියෙනවා. අපි තව එකක් බැලුවොත් එහෙම මේකෙන් කියවෙන අර කතාවමයි තව වෙනස් වචන කිහිපයක් එක්ක. පද්ධතියක් යනු යම් කිසි කාර්යයක් ඉටු කිරීමට සැකසුණු තර්කානුකූල පරිපථයක්. පරිපථයක් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධතාවයක් සහිත සංරචක සමූහයක් කියන එක තමයි. හරි. එතකොට මේක තර්කානුකූලයි කියලා කියන්නේ ඒවා එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා සහ ඒ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි හේතුඵල සම්බන්ධතාවයක් සහිතව. ඒ කියන්නේ පද්ධතියක් තුල නැහැ අනවශ්‍ය කිසිම දෙයක්. ඒ තියෙන හැම කොටසක්ම ඒ පද්ධතිය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සඳහා දායක වෙනවා. හරි.
අපිට මේකත් මේ සටහනෙම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පද්ධතියක් කියන එක නිර්වචනය කර ගැනීම හැකියාව තියෙනවා. මම මේක තවත් සරල කරොත් එහෙම පද්ධතියක් කියලා කියන්නේ මොනවා හරි ක්‍රියාවලියක් ඉටු කරන, ඒ වගේ මේකට අවශ්‍ය කරන කටයුතු කරන තව සංරචක සමූහයක එකතුවක්. මේ සංරචක එකිනෙකට සම්බන්ධයි. හරි. ඒ වගේම යම් කිසි සීමාවක් තුළ දැමීමක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ කීප අදහස් ටිකත් එක්ක අපිට පුළුවන් පද්ධතියක් අඳුර ගන්නකොට ඒ පද්ධතියක තියෙනවා යම් යම් ලක්ෂණ. අපිට පුළුවන් පද්ධතියක ලක්ෂණ අනුව පද්ධතියක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. හරි. අපි බැලුවොත් එහෙම මම මේකෙදි ප්‍රධාන ලක්ෂණ පහක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි යම් කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම. අපි නිර්වචනයේ දැක්කා පද්ධතියක් කරගෙන යම් කිසි කාර්යයක් ඉටු කරන්න එකතු වෙච්ච සංරචක සමූහයක්. ඉතින් හැම පද්ධතියක්ම යම් කිසි නිශ්චිත කාර්යයක් ඉටු කරනවා. මොන හරි වැඩක් කරනවා පද්ධතිය මගින්. හරි. ඉතින් මේ වැඩේ පද්ධතියෙන් පද්ධතියට වෙනස් වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය මගින් ආහාර ජීර්ණය කියන ක්‍රියාවලිය ඉටු කරනවා. ප්‍රවාහන පද්ධතියක් මගින් ප්‍රවාහනය කියන කාර්යභාරය ඉටු කරනවා. ජල වහන පද්ධතියක් මගින් ජල වහනය කියන ක්‍රියාවලිය ඉටු කරනවා. ඉතින් මේ පද්ධතියේ තියෙන හැම අවයවයක්ම හැම සංරචකයක්ම ඒ කියන කාර්යභාරයට දායක වෙනවා. ඊළඟට මම ගන්නවා ශක්තිය සහ පදාර්ථ පැවතීම. මොකද්ද මේ ශක්තිය සහ පදාර්ථ කියලා කියන්නේ? අපි මුලින් බලමු මේ දෙකේ තේරුම මොකද්ද කියලා, අදහස මොකද්ද කියලා. හරි. ශක්තිය කියලා කියන්නේ අපි කිව්වා පද්ධතියක යම්කිසි ක්‍රියාවලියක් ඉටු කරනවා. ඒ ක්‍රියාවලිය ඉටු කරන්න යම්කිසි බලයක් අවශ්‍ය කරනවා. ඉතින් මේ බලය සපයන්නේ ශක්තිය විසින්. සාමාන්‍යයෙන් අපි දන්නවා ශක්තිය අවකාශ ඉඩක් කරගන්නේ නැහැ. ශක්තියට ස්කන්ධයක් නැහැ. ගොඩක් ශක්ති මූලාශ්‍ර පීවියට පේන්නේ නැහැ. අපට ආලෝකය තමයි සාමාන්‍යයෙන් පීවියට පේන ශක්ති මූලාශ්‍රය. අනෙක් ගොඩක් ශක්ති මූලාශ්‍ර අපේ ඇහැට පේන්නේ නැහැ. පදාර්ථ කියලා කියන්නේ මොනවාද? ඒ කියන්නේ අනිත් පැත්ත. පදාර්ථ අවකාශ ඉඩක් ගන්නවා. ඒ වගේම තමයි පදාර්ථ වලට ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි ඒවා ඝන, ද්‍රව සහ වායු කියලා වර්ග කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය සහ පදාර්ථ කියන කොටස් දෙකම අවශ්‍ය වෙනවා. හරි. එතකොට මේ දෙක එකතු වෙන තමයි පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් බලය සපයනවා ශක්තිය විසින් ක්‍රියාත්මක වෙනවා පදාර්ථ මගින්. හරි. එතකොට අපිට පුළුවන් අඳුර ගන්න අපි මුලින් කතා කරපු මම උදාහරණයට ගත්ත ආහාර ජීර්ණ පද්ධතිය, ප්‍රවාහන පද්ධතිය, ජල වහන පද්ධතිය, සංනිවේදන පද්ධතිය, මේ හැම පද්ධතියකම මේ ශක්තිය සහ පදාර්ථ කියන කොටස් දෙක අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට උපපද්ධති සහ උපලක්ෂණ පැවතීම. උපපද්ධති සහ උපලක්ෂණ පැවතීම කියලා කියන්නේ පද්ධතියක ඉතාමත් සුවිශේෂී ලක්ෂණයක්. වලට වෙන මේ රූප සටහනෙත් පේනවා. එක පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ තව කුඩා උපපද්ධති සමූහයක් එකතු වෙලා. ඒ කියන්නේ ප්‍රධාන පද්ධතියට අමතරව මේ ප්‍රධාන පද්ධතියේ කාර්යභාරය ඉටු කරන තවත් කුඩා පද්ධති තියෙනවා. මේක තවත් අපි සරල කරගත්තොත් එහෙම මේ තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණය කිරීම කියන එක. ආහාර ජීර්ණය කියන්නේ එකපාර වෙන්නේ නැහැ. ඒක කරන්නේ යම් කිසි පියවර කිහිපයක් තියෙනවා. එතකොට අපි දන්නවා මුඛේ ඉඳන් ආහාර ජීර්ණ පද්ධතිය අවසානයේ දක්වා මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා සැකසුණු යම් කුඩා සංරචක සමූහයක් තියෙනවා. ඉතින් මේ සංරචක සමහර අවස්ථාවල ක්‍රියාත්මක වෙන උපපද්ධති විදිහට. දැන් මම උදාහරණයක් කිව්වොත් මුඛය කියන කොටස මුඛයේ දත් තියෙනවා. ඒ වගේම තමයි දිව, කේට ග්‍රන්ථි මේ වගේ තව කුඩා සංරචක සමූහයක් තියෙනවා. ඉතින් මේ සංරචක වලින් සමන්විත වෙච්ච මුඛය ආහාර ජීර්ණයේ එක අදියරක් සම්පූර්ණ කරනවා. ඒ අදියර සම්පූර්ණ කරනවා වගේම ඒක ආහාර ජීර්ණ පද්ධතියට උපකාරී වෙනවා ඒකේ ක්‍රියාවලිය සඳහා. ඉතින් ආහාර ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ කියන සමස්ත ක්‍රියාවලිය යම් කුඩා කොටසක් මුඛය මගින් සම්පූර්ණ කරනවා. මුඛය ක්‍රියාත්මක වෙනවා ආහාර ජීර්ණ පද්ධතිය උපපද්ධතියක් විදිහට. එතනින් එහාට ගියොත් එහෙම ආමාශයත් ඒ වගේම අක්මාව, පිත්තාශය මේ හැම කොටසක්ම සමහර අවස්ථාවල මේ ප්‍රධාන පද්ධතියේ කුඩා කාර්යයන් ඉටු කරන උපපද්ධති විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි.
ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන පද්ධතියක් සකස් වෙන්නේ උපපද්ධති සමූහයක එකතුවෙන්. එතකොට පද්ධතියේ ප්‍රධාන කාර්යභාරය සම්පූර්ණ කරනවා උපපද්ධති වල සමස්ත කාර්යභාරයන්ගේ එකතුව. ඊළඟ ලක්ෂණය නිශ්චිත සීමාවක් පැවතීම. අපි දන්න ඕනම දෙයකට සීමාවක් තියෙනවා. පද්ධතියකටත් ඒ වගේ තමයි සීමාවක් තියෙනවා. එතකොට පද්ධතියක් තුල තියෙන මේ සංරචක සියල්ලම මේ සීමාවෙන් එහාට ව්‍යාප්ත වෙන්නේ නැහැ. පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් පද්ධතියේ සීමාවෙන් එහාට ව්‍යාප්ත වෙන්නේ නැහැ. එතකොට පද්ධතියක සීමාව කියන එක හැම පද්ධතියකම එක සමාන විදිහට තියෙන්නේ නැහැ. හරි අපිට පුළුවන් උදාහරණ කීපයක මම මේ කියපු කතන්දරේ තේරුම් ගන්න. සමහර පද්ධති තියෙනවා ඒ පද්ධති වල සීමාව අපට අඳුර ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කිව්වොත් මේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන පද්ධතියක්. ඒකට සීමාවක් තියෙනවා. මම කලින් පැහැදිලි කරා ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් අපේ අත් කකුල් වලවත් අපේ ශරීරයෙන් පිටතටවත් ව්‍යාප්ත වෙලා නැහැ. ඒක යම් සීමාවකින් අවසන් වෙනවා. ඉතින් හැබැයි කුඩා කාලයේ තිබුණු ආහාර ජීර්ණ පද්ධතියට වඩා වැඩි වියටපත් වුණ දැන් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට වඩා විශාල වෙන්න පුළුවන්. ප්‍රමාණයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ වැඩිමත් එක්ක ආහාර ජීර්ණ පද්ධතියත් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ සීමාව දැන් ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ විදිහට සමහර පද්ධතිවල සීමාව එන්න වර්ධනය වෙන අවස්ථා හඳුන ගන්න පුළුවන්. තවත් සමහර පද්ධති තියෙනවා. ඒ වගේ සීමාව කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් මේ තියෙන්නේ ගංගාවක්. මේ ගංගාව වර්ෂාව කාලේ වතුර එකතු වෙලා ගංගාවේ සීමාව පුළුල් වෙනවා. සමහරට ඉවුරටත් එහාට ජලය ගමන් කරනවා. පිටාර ගන්නවා. නමුත් මේ ගියාට පස්සේ මේ ගංගාවේ ජලය හිඳී යනවා. එතකොට ගංගාවේ සීමාව මොකද වෙන්නේ? හැකිලෙනවා. එතකොට කාලීනව ගංගාවේ සීමාව ප්‍රසාරණය වෙනවා සහ අනිත් කාලෙදි ගංගාවේ සීමාව සංකෝචනය වෙනවා. ඉතින් මේකත් අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක්. සමහර පද්ධතිවල සීමාව කාලෙන් කාලට අඩු වැඩි වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. තවත් සමහර පද්ධති තියෙනවා. ඒ වගේ සීමා වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වගේ සීමා වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒව හැමදාම එක විදිහටම තියෙනවා. මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා සහ අනිකුත් ග්‍රහලෝක දැන් අවුරුදු බිලියන ගාණක් තිස්සේ තවමත් එකම විදිහට ක්‍රියාත්මක වෙනවා. එකම සීමාවක් තුළ ඒ සීමාව වෙනස් වෙලා නැහැ. ඉතින් මේ විදිහට පද්ධතිවල සීමාව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපට ඕනම අවස්ථාවක පද්ධතියේ සීමාව වෙනස් වුණාට දැන් තියෙන්නේ මෙන්න මේ සීමාවේ කියලා අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. මොකද ඒ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ සීමාවෙන් අවසන් වෙන නිසා. ඊළඟට අපි බැලුවොත් එහෙම තව ලක්ෂණයක් තමයි පද්ධතියක තියෙනවා ආදාන සහ ප්‍රතිදාන. මොනවද මේ ආදාන සහ ප්‍රතිදාන කියලා කියන්නේ? ආදාන කියලා කියනවා පද්ධතියක් තුළට බාහිර පරිසරයෙන් ලබා ගන්නවා ශක්තිය සහ පදාර්ථ. අපි කියන එකට ආදානය කියලා. તો ලබා ගන්න ශක්තිය සහ පදාර්ථ පද්ධතියක් තුළට ලබා ගන්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. ඒ කියන්නේ පද්ධතියේ සීමාවට පිටින් තමයි ලබා ගන්නේ. සීමාවට පිටින් තමයි ලබා ගන්නේ ශක්තිය සහ පදාර්ථ. අපි ඒකට කියනවා ආදානය කියලා. උදාහරණයක් වොත් අපි ශෝෂණය කරනවා. පුෂ්ප ගන්නවා වායු ගෝලයෙන් වාතය ලබා ගන්න. අපේ ශරීරයෙන් පිටින්. මේ තියෙන්නේ ඊළඟට ප්‍රතිදානය. ඒ කියන්නේ ශක්තිය සහ පදාර්ථ මේ පද්ධතියේ සීමාවෙන් පිටතට මුදා හරිනවා බාහිර පරිසරයට. අපි හුස්ම ගත්තා වගේම ප්‍රශ්වාස කරන වාතය නැවත වතාවක් අපේ දේහයෙන් පිටතට නිකුත් කරනවා වායු ගෝලයට. ඉතින් මේ විදිහට අඳුර ගන්න පුළුවන් ආදාන සහ ප්‍රතිදාන කියන්නේ මොනවද කියලා. ඊළඟට කතන්දරය තමයි මේකේ ආදාන සහ ප්‍රතිදාන සිද්ධ වෙන විදිහ හැම වෙලාවකම එක සමාන නැහැ. සමහර පද්ධති මේක වෙනස් විදිහට ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට ශක්තිය සහ පදාර්ථ ආදානය කරගන්නේ පද්ධති ඒවා තුළ ශක්තිය සහ පදාර්ථ ප්‍රමාණවත් පරිදි නැති හින්දා. ඒ කියන්නේ පද්ධතියකට ශක්තිය නිෂ්පාදනය කරගන්න බැරි නම් ඒ පද්ධතිය බාහිරින් ශක්තිය ලබා ගන්නවා තමන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා. යම්කිසි පද්ධතියකට පදාර්ථ නිපදවා ගන්න බැරි නම් මොකද කරන්නේ? පද්ධතිය බාහිරින් පදාර්ථ ලබා ගැනීම සිද්ධ කරනවා. දැන් අපිට අපේ දේහයේ ශක්තිය නිපදවා ගන්න වාතය නිෂ්පාදනය කරන්න බැරි නිසා අපි වාතය බාහිරින් ලබා ගන්නවා.
අපි ආහාර මගින් ශක්තිය ලබා ගන්න. ඉතින් මේ විදිහට බාහිර පරිසරයෙන් ලබා ගන්න වෙනවා ශක්තිය සහ පදාර්ථ පද්ධතිය තුල ඒවා නිෂ්පාදනය වෙන්නේ නැත්නම් ප්‍රමාණවත් පරිදි නොමැති නම්. අපි ඊට පස්සේ බැලුවොත් එහෙම ලෝකේ පද්ධති අපි වර්ග කරනවා ප්‍රධාන ආකාර කිහිපයකට. මේ වර්ග කිරීම සඳහා පදනම් වෙන්නේ ඒ පද්ධති කොහොමද ශක්තිය සහ පදාර්ථ හෝමාරු කරගන්නේ කියන එක මත. හෝමාරුව කියලා කියන්නේ ආදානය සහ ප්‍රදානය කියන එකම තමයි. එතකොට ඒ අනුව අපි අඳුර ගන්නවා ප්‍රධාන පද්ධති කිහිපයක් මේ විදිහට පද්ධතිය තුල ශක්තිය සහ පදාර්ථ හෝමාරු වන ආකාරය අනුව ප්‍රධාන වර්ග තුනක් අපි අඳුර ගන්නවා. ඒක තමයි හුදෙකලා පද්ධති, ඊට පස්සේ ආවෘත පද්ධති සහ විවෘත පද්ධති කියලා. අපි බැලුවොත් මේකෙන් එක කතා කරමු. මොකද්ද හුදෙකලා පද්ධතියක් කියලා කියන්නේ? හුදෙකලා පද්ධතියක් කියලා කියන්නේ ශක්තිය සහ පදාර්ථ කිසිවක් පද්ධතියේ සීමාව හරහා හුවමාරු නොවන පද්ධති. ඒ කියන්නේ පද්ධතියේ සීමාව හරහා ආදානය කරන්නෙත් නැහැ, ප්‍රතිදානය කරන්නෙත් නැහැ, ශක්තියවත් පදාර්ථවත්. එතකොට මේ විදිහට ශක්තියවත් පදාර්ථවත් ආදානය හෝ ප්‍රතිදානය නොකිරීමට හේතුව තමයි පද්ධතිය තුළ අවශ්‍ය කරන ශක්තිය සහ පදාර්ථ තියෙන. ඉතින් අපි ලෝකයේ විශ්වයේ මේ විදිහට අඳුර ගන්න පද්ධති බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ රූප සටහනෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරොත් මේකෙදී ශක්තිය ලැබෙන්නේ නැහැ, ලබා ගන්නෙ නැහැ. ඒ වගේම පදාර්ථ ලබා ගන්නෙත් නැහැ. ඒ වගේම ශක්තියවත් පදාර්ථවත් මුදා හරින්නෙත් නැහැ. මේ තමයි සාමාන්‍යයෙන් හුදෙකලා පද්ධතියක ක්‍රියාකාරීත්වය පෙන්වන්න පුළුවන් හොඳම විදිහ. අපි මේ සඳහා උදාහරණ ගත්තොත් එහෙම අපි බොහෝ විට මේ සඳහා යොදාගන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය. සෞරග්‍රහ මණ්ඩලයට අවශ්‍ය කරන ශක්තිය සූර්යයා විසින් නිෂ්පාදනය කරනවා. අය බාහිරින් ශක්තිය ලබා ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන පදාර්ථ මේ පද්ධතිය තුලම තියෙනවා. ඒවා චක්‍රීකරණය වෙමින්, හුවමාරු වෙමින් පද්ධතිය තුලම පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. බාහිරින් ශක්තියවත් පදාර්ථවත් ලබා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මීට අමතරව අපේ සාමාන්‍ය විද්‍යාගාරවල පර්යේෂණ සඳහා මේ විදිහේ පද්ධති නිෂ්පාදනය කර ගන්නවා. ඒ ඇරෙන්න ස්වභාවික නිර්මාණ පද්ධති බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. මේ විදිහේ හුදෙකලා පද්ධති විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බැලුවොත් ඊළඟ පද්ධති වර්ගය තමයි ආවෘත පද්ධති. ආවෘතය කියන එකේ අදහස අඩක් වැසුණු කියන එක. ඉතින් මේ පද්ධතියේ ස්වභාවය තමයි පද්ධතියේ සීමාව හරහා හුවමාරු වෙන්නේ ශක්තිය විතරයි. පදාර්ථ හුවමාරු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් හැම පද්ධතියක්ම මෙන්න මේකට අදාළයි. යම්කිසි පද්ධතියක් ශක්තිය ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ශක්තිය මුදා හරින්න ඕන. යම්කිසි පද්ධතියක් පදාර්ථ ලබා ගන්නවා නම් අනිවාර්යෙන් පදාර්ථ මුදා හරින්නත් ඕන. එහෙම නැත්නම් ඒක පද්ධතියේ සමතුලිතතාවය බිඳෙන්න බලපාන. ඉතින් ආවෘත පද්ධතිවල ශක්තිය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ හින්දා ආවෘත පද්ධති තමන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන ශක්තිය බාහිර පරිසරයෙන් ලබා ගැනීම සිද්ධ කරනවා. ලබා ගන්නවා වගේම මුදා හැරීමත් සිද්ධ කරනවා. මොකද මම මුලින් පැහැදිලි කරා වගේ පද්ධතියේ සමතුලිතතාවයට ඒක බාධාවක් වෙන්න පුළුවන්. මම මේක තව උදාහරණයකින් මම පැහැදිලි කරොත් එහෙම අපි සාමාන්‍යයෙන් මේකේ ක්‍රියාකාරීත්වය මෙහෙම පැහැදිලි කර ගන්න පුළුවන්. ශක්තිය ලබා ගන්නවා සහ ශක්තිය මුදා හැරීම සිද්ධ කරනවා. නමුත් පදාර්ථ ලබා ගන්නවත් පදාර්ථ මුදා හරින්නවත් නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් ආවෘත පද්ධතියක ක්‍රියාකාරීත්වය වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් කලා උදාහරණයක් පාවිච්චි කරනවා මේ සඳහා පෘථිවි පද්ධතිය නැත්නම් බවුම් පද්ධතිය. සාමාන්‍යයෙන් පෘථිවියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නේ සූර්යාගෙන්. සූර්යාගෙන් ලැබෙන ශක්තියෙන් තමයි පෘථිවියේ සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියෙන් පස්සේ මේ ශක්තිය නැවත වතාවක් මුදා හැරීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් අවුරුදු බිලියන 4.5ක් තිස්සේ ලැබුණු මේ සූර්ය ශක්තිය පෘථිවිය ගබඩා වුණා නම් මේ විදිහ පෘථිවිය සමහර විට සූර්යයාටත් වඩා අධික උෂ්ණත්වයක් සහිත වෙන්න තිබුණා. නමුත් එහෙම වෙලා නැහැ. හේතුව තමයි
සූර්යාගෙන් ලැබෙන ශක්තිය නැවත මුදා හරින නිසා. මේ පද්ධතිත් ස්වභාවික නිර්මාණ වෙච්ච තියෙන බොහෝම අඩුවෙන් පෘථිවිය තුල අපි අඳුරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි විද්‍යාගාරවලත් මේ වගේ පද්ධති සකස් කර ගන්නවා පර්යේෂණ කටයුතු සඳහා. ඒ හැරෙන්න පෘථිවිය තුල අපට මේ වගේ පද්ධති අඳුර ගන්න හම්බෙන්නේ ඉතාමත් අඩු වශයෙන්. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම අවසාන වර්ගයේ තුන්වෙනි වර්ගය තමයි විවෘත පද්ධති. විවෘතයි කියලා කියන්නේ ගැටලුවක් නැහැ, එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කියන එක. එතකොට මේක අපි පැහැදිලි කරොත් එහෙම විවෘත පද්ධතියක් කියලා කියන්නේ ශක්තිය සහ පදාර්ථ බාධාවකින් තොරව පද්ධතියේ සීමාව හරහා හුවමාරු වන පද්ධතිය. එතකොට ආදානය සහ ප්‍රතිදානය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ශක්තියත් පදාර්ථයත් කියන දෙකම. එතකොට සාමාන්‍යයෙන් ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ මේ වගේ පද්ධති. සාමාන්‍යයෙන් අපි දන්න ගොඩක් ඒවා ඉති වෙන්නේ මේ කියන පද්ධති වර්ගයට. මම මේක පෙන්වුවොත් එimhe රූපසටහනකින් මේ විදිහට මේ පද්ධතියෙත් ශක්තිය ලබා ගන්නවා සහ ශක්තිය මුදා හරිනවා. ඒ වගේම පදාර්ථ ලබා ගන්නවා සහ පදාර්ථ මුදා හරිනවා. මම අර මුලින් කිව්වා වගේ ශක්තිය ලබා ගන්නවා නම් අනිවාර්යෙන් ශක්තිය මුදා හරින්න ඕන. පදාර්ථ ලබා ගන්නවා නම් අනිවාර්යෙන් පදාර්ථ මුදා හරින්න ඕන. ඉතින් මේ පද්ධති තුල ශක්තිය හෝ පදාර්ථ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව අඩුයි. ඒ නිසා බාහිරින් මේවා ලබා ගන්නවා තමන්ගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ කර ගැනීම සඳහා. ඉතින් අපි මං කිව්වා ඔයාලට සාමාන්‍ය ලෝකෙ වැඩිපුරම තියෙන මේ කියන පද්ධති වර්ගයේ පද්ධති. ඉතින් උදාහරණ කීපයක් බැලුවොත් මේ තියෙන්නේ වනාන්තර පරිසර පද්ධතිය. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි ශක්තිය. මේ ශක්තිය ලබා ගන්නේ සූර්යාගේ ක්‍රියාකාරීත්වයෙන් විශේෂයෙන් ප්‍රභා සංශ්ලේෂණ වගේ ක්‍රියාවල සඳහා අවශ්‍ය ශක්තිය සූර්යයා ලබා දෙනවා. ඒ වගේම තමයි ඒ ලබාගත් ශක්තිය නැවත මුදා හැරීම සිද්ධ කරනවා ක්‍රියාකාරීත්වයෙන් පස්සේ. ඊට පස්සේ පදාර්ථ ලබා ගන්නවා විශේෂයෙන් ජලය, වාතය වගේ දේවල් බාහිරින් ලබා ගන්නවා. ඊට පස්සේ නැවත ඒවා මුදා හරිනවා බාහිර පරිසරයට. ඉතින් මේ මුදා හැරීම කියන එක එවෙලෙම නොවෙන්න පුළුවන්. කවදා හරි දවසක ලබාගත් ශක්තිය සහ පදාර්ථ අනිවාර්යෙන් මේ පද්ධතියෙන් බාහිරට මුදා හැරීම සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් අඳුර ගන්න අපිට සාමාන්‍ය මොනවද මේ පද්ධති වර්ග කියන එක ගැන. ඉතින් මම හිතනවා මේත් එක්ක අදහසක් එන්න ඇති මොනවද මේ කියන පද්ධතියක් කියලා කියන්නේ සහ මොනවද පද්ධතියක ලක්ෂණ සහ අපි කොහොමද පද්ධති වර්ග කරන්නේ කියන එක. එහෙනම් හැමෝටම සුබ පතනවා, සුබ දවසක්.